පව්කම් කරන අනුවණයා තමා විසින් කරන ලද පාප කර්මවල ප්‍රතිවිපාක පිළිබඳව නුවණින් මෙනෙහි නොකරන බවත් හෙතෙම තමා විසින් කරන ලද පාප කර්ම නිසා ගින්නෙන් දැවුණකුමෙන් තැවීමට පත්වන බවත් සම්බුදු දහම අපට පෙන්වා දෙනවා. සදහැවතුනි, ඔබ මේ ශ්‍රවණය කිරීමට බලාපොරොත්තු වන ධර්මදේශනාවත් අකුසල කර්මයන්ගෙන් වෙන්ව කුසල කර්මයන් ජනිත කොට දෙලොව ජය ගන්නට ඔබ හට කුසලානිසංසයක්ම වේවා. එසේනම් ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් බෞද්ධ රූප වාහිනියේ මේ පැයට නියමිත දායකත්ව ධර්මදේශනාව සිදු කිරීම සඳහා බෞද්ධ රූප වාහිනී මැදිරියට වැඩම කළ කනත්තේ වැව කොළඹගම ශ්‍රී මියුගුණාරාම රාජමහා විහාරාධිකාරී නේපාලයේ ලුම්බිනි නුවර ශ්‍රී ලංකා මහා විහාරයේ භාරකාර විහාරාධිපති ආචාර්ය පූජ්‍යපාද ගල්හැපිටියේ පේමරතන ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි ප්‍රථමයෙන් සාදුනාදදී නමස්කාර පූරක පිළිගනිමු. සාදු සාදු සාදු. මෙම ධර්මදේශනාව සඳහා සදැහැති දායකත්වය ලබා දෙනවා කටුනායක සරත් මාවත පදිංචි ඇන්ටනි ද සිල්වා මහතා, ජේ.එම්.එස්. මැණිකේ මහත්මිය, ප්‍රදීප් සහ ප්‍රශාද් යන පුතුන්, නිරෝෂි සහ ගයත්‍රී යන ලේලියන් සහ මුණුබුරු මිනිබිරියන් පිරිස. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අනික්කසාවෝ කාසාවං යෝ අත්තං පටිදෙහෙස්සති අපේතෝ ධම්ම සච්චේන නසෝ කාසාව මරහති තී. අපේ රට තුලත් මුළු මහත් ලෝකේ පුරාමත් මේ මොහොතේ වැඩ වාසය කරන කල්යාණ මිත්‍ර පරම පූජනීය මහා සංඝරත්නයන් අදත් මට අවසරයි තථාගත බුදුරජාණන් වහන්සේ මුළු මහත් ලෝකවාසීන් කෙරෙහි අප්‍රමාණ මෛත්‍රියෙන් දෙව් මිනිසුන්ගේ යහපත උදෙසා දේශනා කළ ආර්ය සත්‍ය ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරමින් අපේ රට තුලත් මුළු මහත් ලෝකයේ පුරාමත් බෞද්ධ සදහම් රූපවාහිනිය මගින් අද මේ සද්ධර්ම දේශනාව sannivedanaya කරලා මුළු ලෝකයටම බුදුබණ අහන්න අවකාශ ලබා දෙමින් මේ සද්ධර්ම දේශනාවේ සදහැබර ධර්මදායකත්වය ලබාගෙන අපිට බොහෝම ගෞරවයෙන් ආරාධනා කරලා මේ දේශනාවට සදහැබර ධර්මදායකත්වය ලබා ගනිමින් කටයුතු කරන කටුනායක
සරත් මාවත පදිංචි පින්වත් ඇන්ටනි ද සිල්වා මහත්මාණන්, පින්වත් ජේ.එම්.එස්. මැණිකේ මහත්මිය ප්‍රධාන, ප්‍රදීප් ප්‍රසාද් යන දයාබර පුතුණවරුන්, නිරෝසී ගයාත්‍රී යන පින්වත් ලීලිවරුන්, පවුලේ දයාබර මුණුපුරු මිනිපිරියන්, සහලේ ඥාතීන් ඇතුළු දායකත්වලාභී පින්වත් පින්වතියනි, බොහොම සද්ධාවෙන් තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ අරමුණු කරගෙන උදෑසන මේ සුවඳ මල් බුද්ධ පූජාවන් කළේ. ලෝතුරා බුදුගුණ අරමුණු කරගෙන එක මලක් කලි පූජා කරගන්න පින්වතුනි, කල්ප කෝටි ගාණක් භවයේ ගත වුණත් ඒ පින්බර අවකාශයක් මුණ ගැහින්නේ නැහැ. බුද්ධෝත්පාද කාලයක් මුණ ගැහින්න ඕන. සම්‍යක් දෘෂ්ටික භාවයෙන් සද්ධාව පිරිච්ච මනුස්ස ජීවිතයක් ලැබෙන්න ඕන. ඒ මනුස්ස ජීවිතය තුළ ක්ෂණ සම්පත්තිය තියෙන්නත් ඕන. ඒ කියන්නේ ඉන්ද්‍රියන් අරෝබලත් නොවි, හොඳ සිහි කල්පනාවෙන් සද්ධාව තියෙන, තිසරණී පිළිබඳ අරමුණු කරගත් ජීවිතයක් ලැබෙන්න කල්ප කී කෝටියක් භවී ගත කරන්න ඕනද? කල්ප කෝටි ගාණක් ගෙවිච්ච සංසාර ගමනේ මුණ ගැහිච්ච උතුම්ම ලාභී මේ මනුස්ස ජීවිතය. ඒ නිසා පින්වතුනි, මුළු මහත් ජීවිතයේ හැම දවසකම බුදු ගුණ අරමුණු කරගෙන එක මලක් කරි පූජා කරලා ජීවිතේ කයින් වචනින් හිතින් පින් සිද්ධ කරගන්න බලන්න. මේ සුවඳ මල් බුද්ධ පූජාවන් කරනවා. හැමදාමත් බෞද්ධයා සදහම් රූපවාහිනිය, සදහම් ගුවන් විදුලිය, රට පුරාම අපි දේශනාවන්ට යද්දී හැම ආයතනයකම නිවසකම දැන් බුදු පිළිම වහන්සේ නමක් තැන්පත් කරලා ගමී පන්සලේ හාමුදුරුවෝ බුදු බණට වැඩියත් දායකත්ව මල් බඳුනක් පූජා කරවලයි ධර්මාසනෙහි වඩා හිඳවන්නේ. මොන තරම් පින් සිද්ධ කරගන්නවද ගිහි පැවිදි අපි ඔබේ පාර්ශවයේ. මේ දැයේ බුදු නාලිකාවට පින් දෙනවා. පින් සිතිවිලි ජනිත කරවීම පිළිබඳ සැදැහැවතුන් අතර පුරාණ සිරිත තමයි දැහැත් පිරිනමා ආරාධනා කිරීම. අදත් ඒ උතුම් චාරිත්‍රය ඉටු කළානේ. පින්වත් ස්වාමීනි, මුළු මහත් ලෝකයම මරණ සංඥාව වඩන යුගයක් මේ. භයානක වසංගත ආසාදනය වෙලා මිලියන ගණන් ලෝකයේ මිනිසුන් මරණයට පත් වෙලා තමන් ආදරය කරන කිසි කෙනෙකුට දේහේවත් බලන්න නැතිව වේදනාවෙන් අවසන් කටයුතු සිදු කරන හැටි ආරංචි කර කර වතුර වලට වඩා කඳුළු බොන ලෝකයක් අද නිර්මාණය වෙලා. දුකින් පිරිච්ච ලෝකයේ තුල භාග්‍යවතුන් වහන්සේගේ සද්ධර්මයේ පමණයි හිත හදාගන්න පිහිට වෙන්නේ. අපේ දිවි මඟ පහන් කරගන්න සුදුසු දේශනාවක් කරනු මැනවෙයි. මේ දැහැත් පිරිනමා කළ ආරාධනී තුල ගම්‍ය වන්නේ ඒ උතුම් නිහඬ ප්‍රාර්ථනාවයි. හැම කෙනෙක්ම තිසරණ පන්සිල් පිහිටා ගුණෝතුන් බවට පත්ුනේ. පෙරත් වීතරාගී මහරහතන් වහන්සේලා, සාරිපුත්ත මහමුගලන්, මහා කාශ්‍යපාදී, ගෞතම සසුනේ වීතරාගී ආර්යයන් වහන්සේලා පින්තුණී රහත් ගුණ වඩන්න හැමදාම ජීවිතේ. අපි සම්ප්‍රදායට පන්සිල් ගන්න සමාජයක්. සම්ප්‍රදායක් අනුව දෙවිවරුන්ට පින් දෙන සමාජයක්. මේ සියල්ල අද සම්ප්‍රදායන් බවට පත් වෙලා ඕනම කටයුත්තක් ආරම්භයේදී පන්සිල් ගැනීම කරනවා. එතන වාඩි වෙච්ච ගමන් සමාදන් වෙච්ච පංචශීලයේ අමතකයි. මේ භාග්‍යවතුන් වහන්සේගේ ලස්සන උපමාවක් තියෙනවා. කෙනෙක් කොතන හරි වාඩි වෙලා ඉන්නවා. එයාගේ ඔඩොක්කුවේ තියෙනවා දුරු මිරිස් ටිකක්. ගම් මිරිස්, කොත්තමල්ලි මිරිස්, කරල් 3-5 ටිකක්. එයා තියාගෙන
වාඩි වෙලා කතා කර කර හරි යම් කටයුත්තක් කරමින් හරි ඉඳලා එක පාරටම නැගිටලා යනවා. එයාට අමතකයි ඔඩොක්කේ තිබිච්ච දේවල්. ඔක්කොම එතන හැලිලා යනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ හුඟක් දෙනෙක්ගේ ශ්‍රද්ධාව තියෙන්නේ ඔඩොක්කුවේ. ඒ වෙලාවට විතර ඊට පස්සේ ඒක අත්හැරලා යනවා. Tamanටම අමතකයි. පින්නතුලන්ට හිතෙන්නේ නැද්ද පංචශීලයත් ඔඩොක්කුවේ තියාගෙන ඉඳලා අත්හැරලා යන දෙයක් කියලා? විතරාගී රහතන් වහන්සේලා ජීවිතේ පුරාම ප්‍රාණඝාතයෙන් වැළකුණා. විතරාගී අරහතුන් වහන්සේලා දිව්‍ය පුරාම සොරකමින් වැළකුණා. මහරහත් උතුමෝ කාම සම්පත් වලින් සදාතනික විනිර්මුක්ත වුණා. මොනතරම් හානියක් වුණත් ආර්යයන් වහන්සේලා බොරු කිව්වේ නැහැ. මුසාබසින් වැළකුණා. ජීවිතේ මත් වෙන සසර මග කටයුතු ප්‍රමාද කරන මදයට හා ප්‍රමාදයට හේතු වෙන හලාහල විසින් ආර්යයන් වහන්සේලා වැළකුණා. දැන් මේ පුංචි දරුවෙක් හරි පන්සිල් සමාදන් වෙනවා කියලා කියන්නේ විතරාගී මහරහතුන් වැඩිමග ඔස්සේ ගමන් කළා වෙනවා. කොච්චර පින් සිද්ධ කරගන්න පුළුවන් ජීවිතයක්ද නිකරුණේ නාස්ති කරගන්නේ. අධිරෙන් අධිර මේ ගුණ වඩන්න ඕන මේ විපත්ති බහුල වෙලාවේ අපේ ඇත්තෝ. ඊළඟට ඕනම කටයුත්තක් අවසානයේ දෙවිවරුන්ට පින් දෙන සිරිතක් තියෙනවා. ඉත්තාවතා චම්මේහි එව නැත්නම් ආකාසට්ටාච බොම්මට්ටා. සම්ප්‍රදායක් නෙමෙයිද? දැන් අනුමෝදන් කරන්නේ මොන කුසල්ද දෙවිවරුන්ට? කිසිම කුසලයක් කයින් වචනෙන් හිතින් නිර්මාණය කරගත්තේ නැති ඇත්තෝ ගාතාව කියලා පින් දෙනවා. පින් ලබන්න අපි ළඟ කුසල් නැහැ. පර්ස් එකේ සාක්කුවේ මුදල් නැතුව වියදම් කරන්නේ කොහොමද? පිනුතුනේ මේ සාම්ප්‍රදායික දේවල් වලින් ඈත් වෙලා යථාර්ථය දකින්න ජීවිතේ වටිනාම දේ දහමට අනුගත වෙච්ච ජීවිතයක් ගත කරන්න. අද මේ සද්ධර්ම දේශනාවේ පරමාර්ථ දෙකක් තියෙනවා. හරි පිංවන්තයි. ඒ තමයි නිරෝගී භාවයේ ප්‍රාර්ථනා කිරීමත් විවාහ සංවත්සරයකට ආශිර්වාද කිරීමත්. මේ දේශනාව කරන්නේ මේ කාරණා දෙකට සිත් පතලා. කෙනෙක්ගේ ජීවිතේ වටිනාම දේ තමයි ආරෝග්‍ය මිච්ඡේ පරමංච ලාභං. ලෝකයේ තියෙන උතුම්ම ලාභේ නිරෝගී බව. නිරෝගිමත් භාවයෙන් දීර්ඝායුෂ විඳින්න පුළුවන් නම් කෙනෙකුට ඒ ජීවිතේ හරි පිංවන්තයි. මම නම් කියන්නේ කොයිතරම් තදබල අසනීපයක් වුණත් ලනු කැඩිච්ච ලෙඩ ඇඳේ වැතිරිලා අහස දිහා බලාගෙන දුක් විඳින්මින් හරි තත්පරයක්වත් වැඩිපුර මේ ලෝකේ ජීවත් වෙන්නම ප්‍රාර්ථනා කරන්න. සමහරු කියනෝ සාමීනි මට නම් දීර්ඝායුෂ ලැබේවා කියලා සෙත් පතන්න එපාලු. එහෙම පෞකාර අදහස් තියෙන මව්වරු හරියට ඉන්නවා. ඒගොල්ලෝ නිකාං වයසට ගියාය. ධර්මයෙන් මොහුකුරා ගිහිල්ලා නැහැ. ස්වාමින් වහන්සේ නමක් හෘදයාංගමව දිගාසිරි වේවා කියලා සෙත් පතද්දි කියනවා අනේ ස්වාමින් වහන්සේ ආයෙ නම් එහෙම කියන්න එපා. ඇයි කියලා ඇහුවම කියනවා දැන් හිටිය ඇති කියලා. දැන් හිටිය ඇති ආපහු සෙත් පතන්න එපා වැඩිපුර ජීවත් වෙන්න කියනවා. ලෝකයට පෙන්නේ එහෙම කතා කරන උදවිය මහරෑ පානි තද බල පපුව ටිකක් රිදෙනවා දැක්කොත් එළි වෙනකල් කෑ ගහනවා. මාව බේර ගන්න මාව රෝහලකට ගෙනියන්න මට අමාරුයි මම මැරෙන්න ඇරිලාද ඉන්නේ කියලා විලාප තියෙනවා. අපි එතනත් පින්නතුනි මායාවකට අහු වෙලා මම ඔබෙන් ඉල්ලන්නේ තත්පරයක් හරි මේ ලෝකෙ වැඩිපුර ජීවත් වෙන්න බලන්න. හේතුව ලේසි පාසු පිනක් නෙමේ ඔබ මා කළේ සංසාරේ මේ ඉන්ද්‍රියන් අරෝබලත් නොවිච්ච පින් ඇති මනුස්ස ජීවිතය ලබන්න. ලෞතුරා බුදු කෙනෙක් ශ්‍රී මුක ධාතුවෙන් වදාළ පිවිතුරු සද්ධර්මයේ ශ්‍රවණය කරන්න. ගෞතම සසුනී ශ්‍රාවක දූ දරුවන් හැටියට
උපත ලබන්න. ජීවමානෝ භාග්‍යවතුන් වහන්සේ දකින්න පින් නොකලත් සුගත ශරීරේ අනන්තවත් නික්ලේශී ධාතුන් වහන්සේලා වැඳ පුදාගෙන කුසල් කරගන්න ලැබිච්ච මේ යුගය ලේසියෙන් අත්හරින්න එපා. දැන් බලන්න මට්ට කුණ්ඩලී තරුණයා මහා ධනවත් පවුලක එකම පුතා. ඒ තාත්තට සද්ධාව තිබුණේ නෑ. කවදාවත් මට්ට කුණ්ඩලීගේ පියා දන් වේලක් පූජා කළා නෑ. බුදුබණ පදයක් අහලා නෑ. උතුම් සීලී පිළිබඳ කිසි අවබෝධයක් නෑ. එයා මුළු ජීවිතේම කළේ පරපුරින් පරපුරට ලැබිච්ච දායාදයක්. වයසට යනකල් තමන් ජීවිතය හම්බ කරගත්තු දේවලුත් එක තැනක ගොඩ ගහගෙන නිදා ගන්නවා සැනසෙල්ලක් නෑ. මනසින් ධනෙ පිළිබඳ කල්පනා කර කර කල් ගෙවුවා. එකම පුතා ලෙඩ වෙලා පෝෂිත ආහාරයක් නෑ, ලෙඩට බෙහෙතක් නෑ. අවසානයේ තාත්තා කෙනෙක් කරපු දේ බලන්න. ගමේ ඇත්ත පුතාගේ ලෙඩ ආරංචිවල ගෙදර આવුත් මේ මහ ධනිය දකින්න වෙනවා. ලෙඩ පැදුරත් එක්ක මැදගෙන ගිහින් පුතා පිළේ තිබ්බා ස්තෝප්පේ. බලන්න මිනිස්සුන්ට සද්ධර්මය අවබෝධ නොවුන තාක්කල්, සද්ධාව මිනිස්සුන්ගේ ජීවිතවල පිහිටන්නේ නැති තාක්කල් මිනිස්සු ධනෙ උපාදානය කරගෙන අප්‍රමාණ තෘෂ්ණාවෙන් බැඳිලා කරගන්න අකටයුතු. දැන් මට්ට කොණ්ඩලීගේ අවසාන දවස් දෙක තුන ලෙඩේ හුඟක් උග්‍රයි. හිස කෙලින් කළ නැගිට ගන්න බෑ වැතිර ලෙඩ ඇඳි පැදුරේ. අත් දෙක උස්ස ගන්නවත් බෑ. දවසක් සීතලේ ගැහි ගැහි පිළේ ඉන්න මට්ට කොණ්ඩලී දකින්නවනි. පාන්දර බුදුරජාණන් වහන්සේ ස්වාමින් වහන්සේලාත් එක්ක පිඬුසිඟා වඩිනවා ඈත පාරේ. මට්ට කොණ්ඩලීට ස්වරූපේ දැක්කාම දරා ගන්න බෑ. තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධාව මත උනා. පූජා කරගන්න යමක් නෑ. අත් දෙක උසවල වඳින්න බෑ. හිස කෙලින් කළ නැගිට ගන්න බෑ. ලෙඩ පැදුරේ දිගා වෙල බුදුරජාණන් වහන්සේ වඩින දෙස බලන් හිටියා. ශ්‍රද්ධාව මතු කරගෙන දෑත අමාරුවෙන් අත් දෙක එකතු කළ වන්දනා කළා. ඔච්චරයි කළේ. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව පිහිටුවාගෙන දැස පියාගන්න මට්ට කොණ්ඩලී දිව්‍ය පුත්‍රය වෙලා උපදිනවා. මට්ට කොණ්ඩලීට සැපතක් උනේ පියා පිළට ගෙනත් දාපු එක. දැන් මේ තත්පරයක් හරි වැඩිපුර ජීවත් වෙන කෙනෙකුට ලැබෙන ලාභේ කල්පනා කරලා හැමදාම දීර්ඝායුෂ වින්දනය කරගන්න ප්‍රාර්ථනා කරන්න මේ වගේ පින්කම් තුලින් ලෝකේ උතුම්මති දානෙමේ මුළු ලොවට බුදු වදනක් අහන්න ශ්‍රවණී කිරීම ලෝකේ උතුම්ම දානයයි. ධර්ම දානෙ. දීර්ඝායුෂ නිරෝගී භාවය ලබන්න තියෙන උතුම්ම පින්කම. මේ පින්වත් මව්පිය දෙපළගේ විවාහ සංවත්සරේ ආශිර්වාද කරනවා. පුදුමයිනි. දීර්ඝ කාලයක් දෙන්න දෙමහල්ලෝ සම්බාධ කරදර ගැටලු පීඩා මැද ජීවිතය අත්හැරියේ නෑ. එකිනෙකා සෙනෙහසින් ජීවිතයට මුණ දුන්නා. අද මේ ධම්සභා මණ්ඩපය තුල අනුස්මරණය කරනවා. එදා මෙදා තුර ගෙවූ දිවි මඟ තවදුරටත් සැනසෙල්ලේ දහමට බරව ගත කරන්න අද කරන මේ පින අපිට උපකාර වේවා. ඒ පින් ඇති මව්පියෝ දෙපළට සෙත් පතනවා විවාහ සංවත්සරයට. අපේ රටේ සුවහසක් තරුණ දෝල පුතාලා මේවා ආදර්ශයට ගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෙලෝ පරලෝ දෙලොවම සසර ගමන පුරාමත් එකට එකතු වෙලා සෙනෙහසින් කටයුතු කරන්න දෙපළක් කැමති නම් ඔය අද කාලේ කරන ලාමක ප්‍රාර්ථනා නෙමෙයි. භාග්‍යවතුන් වහන්සේ වදාළනි තුනුරුවන් කෙරෙහි දෙදෙනා තුලම සම සද්ධාව තියෙන්න ඕන. දෙදෙනාම තුන් පංචශීලයට අනුගත වෙලා සම සීලය දියුණු කරන්න ඕනේ. දෙදෙනාම පුංචි දෙයක් හරි සද්ධාවෙන් එකමුතුව දන් දෙන්න ඕන.
ඔය සමහර ගෙවල් වල දෙන්න දෙමහල්ල ලෝකෙට පේන්න එකට හිටියට කවදාවත් මනසින් එකට බැඳෙලා නැහැ. ස්වාමියා පින් කරනවට බිරිඳා කැමැති. බිරිඳ සිල් සමාදන් වෙන්න යන එකටත් ස්වාමියා කැමැති. මහා යුද පිටි වගේ සමහර 15ක දා උදේ ගෙවල් වල අපි පිරිහිලා සද්ධාවෙන්, අපි පිරිහිලා සීලයෙන්. දැන් බලන්න පින්නතුනි, මොගලන් මහරහතන් වහන්සේ දකිනවා ගිජුකුළු පව්ව දෑල්ල මහවණේ ප්‍රේතියක්. පුදුමයි. මේ ප්‍රේතියට විලිවහ ගන්න නූල් පොටක්වත් ඇඟේ නැහැ. නමුත් මුළු ඇඟම පිච්චෙන ප්‍රේතියේ වේදනාවෙන් කෑ ගගහ අර ගිජුකුළු පව්ව දෑල්ල මහවණේ දෙවනත් කරමින් දඟලනවා. ඇයි කියලා අහනකොට මගේ ඇඟ ගිනි ගන්නවා, ගින්න නිවා ගන්න බෑ කියලා. පිච්චෙනවා. අනෝරා මහවැහි ඇදගෙන වැටෙනවා. කට අයාගෙන අහසේ දිහා බලන් ඉන්නවා. දිය පොදක් උගුරෙන් පහළට වැටෙන්නේ නැහැ. හැමදාමත් ඇයට පිපාසී. කුසට ආහාරක් නැහැ. රුධාගින්දරිය මුළු ජීවිතේම. දැන් මේ ප්‍රේතිය ගිජුකුළු පැවුව දෑල්ල මහවණේ හැංගිලා බලන් ඉන්නවා. කවුරු වෙන කල්ද? ආර්යයන් වහන්සේ නමක්. උන්වහන්සේ හැමදාම පින්ඩ පාතේ වැඩලා ඒ පාරින් තමයි ගිජුකුළු පව්ව නගින්නේ දානි ටික වළඳන්න. මේ ප්‍රේතිය මග රැකගෙන ඉන්නේ උන්වහන්සේ වඩින තුරු. දුර තියාම උන්වහන්සේ වඩිනවා දැකලා කැලෑවෙන් එළියට එන ප්‍රේතිය මහමග අවුරාගෙන උන්වහන්සේ වඩින මග අවුරගෙන උන්වහන්සේට වන්දනා කරලා අඬනවා. ආර්යයන් වහන්සේ අහන ඔබ කවුද කියලා. ස්වාමීනි අඳුනගන්න බැරිද අහනවා. මට අඳුනන්න බෑ. අනේ ස්වාමීනි, මහා කල්පයකට පෙර මේ සවැත් නුවරණේ අපි දෙන්න ජීවත් වුණේ. මම ඔබ වහන්සේගේ බිරිඳ. ඔබ වහන්සේ මගේ ස්වාමියා. ආර්යයන් වහන්සේට ධර්ම සංවේගය ඇති වෙනවා. ඔබේ සැමියා වූ මම සසරින් එතරව මගඵල ලබන්නත් මගේ බිරිඳ වූ ඔබ මහා කල්පයක් කඳ කය දැවෙන කුසගින්න වේදනාවෙන් පීඩාවටපත් ප්‍රේතියක් වෙන්න හේතුව මොකක්ද කියලා ඇහුවා. ප්‍රේතිය අඬල කියනවා අපි දෙන්න එක වහලක් යට ජීවත් වුණත් ලෝකෙට පේන්න අබුසැමියන් අතර හැටියට ජීවත් වුණත් මනසින් බැඳිලා හිටියේ නෑ. ඔබ වහන්සේ හරි සද්ධාවන්ත කෙනෙක් ඒ කාලේ. පුංචි දෙයක් හරි දන් දෙන්නමයි කැමැත්ත. උතුම් සීලීටමයි කැමැත්ත. ධර්මයේ පිළිබඳවමයි කතා කරන්නේ. මං ඒ ඔක්කොටම විරුද්ධ වුණා. දරුවන්ටයි මටයි හම්බ කරගත්ත දේවල් මේ මිනිස්සයා ශ්‍රමණීන්ට දන් දෙනවයි කිය මං ඔබ වහන්සේට කොච්චර නිඳා කළාද? නිඳා කළා විතරක් නෙමෙයි ශාප කළා. ඔය සිවුරු පිරිකර ඇඳුම් පැළඳුම් පූජා කරන නුඹට සංසාරේ පුරාවට ඇඳුමක් නොලැබේවා. ආහාර පාන පූජා කරන නුඹට සංසාරේම රුධාගින්දර ලැබේවා. වතුර පොදක්වත් නොලැබේවා. කඳ කය පිච්චේවා. මං එහෙමයි ශාප කළේ ගියේ ඇතුළේ ඉඳගෙන. ඔබ වහන්සේ කරදර අතරින් පින්කම් කරලා මගේ අනන්ත බාධාවන් මැද්දේ කෙනෙහිලිකම් මැද්දේ ඔබ වහන්සේ පින්කම් කරලා අද සසරින් ගැලවුණා. ඔබ වහන්සේට කළ ශාපේ මට වැදිලා. ඒ කියපු හැමදේම මම දැන් දරාගෙන දුක් විඳිනවා. අනේ ස්වාමීනි, ඔබ වහන්සේට වන්දනා කරන්නයි මම බලන් හිටියේ කිව්වා. දැන් බලන්න පින්නතුනි, මහා කල්පයකට පෙර සවැත් නුවර එක ගෙදර එක වහලක් යට ජීවත් වෙන අඹු සැමියන් දෙපළ. කයින් වචනින් හිතින් වරදෙහි පිහිටලා කරගත් අපරාධයක බලයේ මහිමේ කල්ප ගණන් පුරා දිවෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළි සමසද්ධා. අම්මා තාත්තා වගේම දූල පුතාලා, විවාහපත් වෙන්න ඉන්න පින් ඇති දූල පුතාලා, විවාහ වෙලා ඉන්න පින් ඇති දූල පුතාලා තමන්ගේ දිවි මඟ සරු කරගන්න තෙරුවන් කෙරෙහි දෙදෙනා තුලම හොඳට සද්ධාව සකස් කරගන්න. පංචශීලයට අනුගත වෙන්න. දෙදෙනාම පංචශීලය ආරක්ෂා කරගන්න. කෙනෙක්ගේ සිල්පද කැඩුනොත් කෙනෙක් ඒක පෙන්වන්න කරුණාවෙන්. ඒ වගේමයි සම ත්‍යාග, පුංචි දෙයක් හරි හොඳට දන් දෙන්න දෙදෙනාම සද්ධාවෙන්.
සමසුත හොඳට ධර්මය අවබෝධ කරගන්න, කියවන්න, කටපාඩම් කරන්න, සජ්ජායනා කරන්න, සාකච්ඡා කරන්න. සම ප්‍රඥා ජීවිතය ගැන හොඳට අවබෝධය දෙදෙනාමික විදියට ඇති කරගත්තොත් ඔය ගුණ පහ සමසේ දියුණු කරගන්න කෙනෙක් භවයේ පුරාම සෙනෙහසින් මුණ ගැහෙන බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. මේ මව්පියෝ දෙපළගේ විවාහ සංවත්සරයේදී ආශිර්වාද කරමින් ඒ ටිකත් සිහිපත් කළේ. දැන් අපි මාතෘකා ගාථා රත්නය නැවත සිහියට ගමු පින්නතුනි. අනික්කසාවෝ කාසාවං යෝවත්තං පටිදෙහිස්සති අපේතෝ දම සච්චේන නසෝ කාසාව මරහති. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා රාගේ, ද්වේෂේ, මෝහේ වැනි භයානක කෙලෙස් කහට ජීවිතෙන් බැහැර නොකරපු කෙනෙකුට, බොරු කියමින් මුසාබසින් ලෝකයා මුලා කරන කෙනෙකුට, ඇස කන නාසය දිව ශරීරයේ මනස කියන තමන්ගේ ඉන්ද්‍රියන් පාලනය කරගත්ත නැති පව්කාර කෙනෙකුට කසාවතක් දැරීම කිසිසේත්ම සුදුසු නොවන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. කසාවත කියන්නේ මේ බුදු සිවුරනි. බුදු සිවුර දරන්න සුදුසු කමක් ගැන මේ වදාළේ. ඇස කන නාසය දිව ශරීරයේ මනස සයින්ද්‍රියන් හීලෑ කරගත්ත. කවදාවත් කෙනෙක් බොරුවෙන් රවට්ටන්න නැති, බොරු සාක්ෂි නොදෙන්න. ඒ වගේමයි පින්නතුනි කෙලෙස් කහට රාග, ද්වේෂ, මෝහාදී ක්ලේශයන් බැහැර කළ ගුණබර උතුමෙකුටමයි මේ කසාවත සුදුසු වන්නේ. එසේ නොවන්නෙකුට මේ දරාගන්න කිසිසේත් සුදුසු කමක් නැති බව බුදුරජාණන් වහන්සේ වදාලා. දැන් අපි මේක අපේ ජීවිතයට එකතු කරගන්න ඕන, ගලප ගන්න ඕන. සමාජයේ ජීවත් වෙන මිනිස්සු යම් යම් තනතුරු, අධිපතිත්වයන්, සමාජ නියෝජනයන් ලබන්න සුදුසු වෙන්නේ මොන වගේ තත්වයකට පත් වුණාමද කියන එක මේ දේශනාව තුළ පැහැදිලි වෙනවා. එසේ නොවන නොහික්මුණු මිනිසුන් යම් තනතුරු වලට, අධිපතිත්වයට, ආයතන නියෝජනයට ගෙදරට හරි පත් වුණොත් ඒ ස්ථානි පිරිහින බව බුදුරජාණන් වහන්සේ වදාළේ දෙව්දත් තෙරුන් අරමුණු කරගෙන. පින්නතුල දන්නෝ දෙව්දත් තෙරුන් ගැන. සමහරු නම් දේවදත්තය කීකියත් කියනවා ඇහෙනවා. එහෙම කියන්න එපා. දෙව්දත් තෙරුන් ගිහි කාලේ යසෝදරා දේවින් වහන්සේගේ සහෝදරයා. ගිහි කාලේ සිද්ධාර්ථ කුමරුන්ගේ මස්සිනා. සංසාරේ හොඳට පිංකල උතුමෙක්. පැවිදි වුණේ සද්ධාවෙන්. මහා පිං ඇති රාජකීය පවුලක කුමාරයෙක්නේ දෙව්දත් තෙරුන්. පැවිදි වුණාම ඒ සම්භාවනීයත්වයේ පුදුම විදියට කැපිලා පෙවුණා. සංඝ පිරිස මැද තේජසින් බබලනවා. හොඳට භාවනා කළ කෙනෙක්. හොඳට කුසල් වැඩූ කෙනෙක්. නොයෙක් ධාන දියුණු කළා තිබුණා. නොපෙනී ඉන්න පුළුවන්, අහසින් වඩින්න පුළුවන්, විවිධ දේ කරන්න තරම් ධාන බලයත් වඩලා තිබුණා. දැන් බලන්න භාග්‍යවතුන් වහන්සේගේ සංඝ පිරිස අතර සසුනේ පැවිදි වෙන්න, භාග්‍යවතුන් වහන්සේට ගිහි කල ඥාතීත්වයේ දරන්න කිට්ටුම, හොඳට භාවනා කරලා හිත දියුණු කරන්න, ධාන වඩන්න, සසර කොච්චර පාරමිතා පුරුපු උතුමෙක්ද. නමුත් දෙව්දත් තෙරුන්ට අතරමඟ සසර වැරදුනා. වරදින්න හේතුව මොකද? දැන් සම්බුද්ධ ශාසනයේ සංඝ පිරිස හුඟක් වැඩි. ලක්ෂ කෝටි ගණන් සංඝ පිරිස ලෝකේ පුරාම භාග්‍යවතුන් වහන්සේගේ පණිවිඩය අහලා ජීවිතයේ නොතිර බව පසක් කරගත් රජවරු, සිටුවරු, කුමාරවරු, බ්‍රාහ්මණවරු, දුගී පැලී මිනිස්සු නොයෙක් දෙනා පැවිදි වෙනවා. දැන් විශාල සංඝ පිරිස. මේ සංඝ පිරිසේ නායකත්වයට පත් වෙන්න ආසාවක් ඇති වෙනවා දෙව්දත් තෙරුන්ට. ඔතන තමයි ජීවිතේ වැරදුණු තැන. නුසුදුසු පුද්ගලයෙක් තමන්ට ඔරොත්තු දෙන්නේ නැති මහා දෙයක් ගැන ජීවිතේ බලාපොරොත්තු තියාගත්තම
ඒ බලාපොරොත්තු ඉටු නොවුනහම පින්නතුනි නොකරන අපරාධයක් නැහැ ඒ ඉලක්කය ළඟට යන්න. සාර්ථක වෙන්නේ නමුත් ඒ වෙනකොටත් තමන් අනන්ත අපරාධ කරගෙන ඉවරයි. මෙලොවත් පිරිහිලා පරලොවත් පිරිහිලා. දෙව්දත් තෙරුන් දවසක් භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහෙනවා. වන්දනා කළ කෙනු ස්වාමීනි ඔබ වහන්සේ දැන් ටිකක් වියපත් වෙමින් යනවා. දේශනා කළ සංඝ පිරිස හසුරුවලා විනය නීති පනවලා දැන් ඔබ වහන්සේට හරි වෙහිසයි. ගෞතමීන් වහන්සේ විවේක ගනිත්වා. මට මේ සංඝ පිරිසේ නායකත්වයේ දෙන්න මට පුළුවන්. සීලොම සුදුසුකම් තියෙනවා. අනික මම කිට්ටුම පවුලි කෙනෙක්. වැරැද්දක් වෙන්නේ නැහැ. මම මේ සංඝ පිරිසේ නායකත්වයේ ගන්නම් කිව්වා. භාග්‍යවතුන් වහන්සේ වදාළ පින්වත් දෙව්දත් තෙරුණි ඔබ වහන්සේට තියා සරියුත් මහමුගලන් මහා කාශ්‍යප ආර්යයන් වහන්සේලාටවත් මම සංඝ පිරිස බාර දීලා නැහැ හසුරවන්න. මේක ඔබට සුදුසු නැහැ ගැලපෙන්නේ නැහැ. ඔබට මේක ඉටු කරන්න බෑ. ඒ නිසා ඒ වගේ දේවල් බලාපොරොත්තු වෙන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ අවවාද කළාම දෙව්දත් තෙරුන් කිපුණා, කේන්ති ගත්තා. අන්න බලන්න ජීවිතේ වරද්ද ගත්ත තැන. එතන ඉඳලම කලේ මම කොහොම හරි ගෞතමීන් වහන්සේ විනාශ කරලා ගෞතම සසුනේ නායකත්වයේ ගන්නවයි කියලා. බුදුරජාණන් වහන්සේටම ද්වේෂ කළා, වෛර කළා. ඔබ දන්නෝ නොඑක් උපායන් යෙදුවා භාග්‍යවතුන් වහන්සේ විනාශ කරන්න. හැබැයි මේ හැමදේම කරන්නේ කහවත් දරාගෙන භික්ෂුවක් හැටියට. ඔය අතර පින්නතුනි මිනිස්සු මේ සමාජෙ මහා පුදුමයිනේ. ගුණවතුන්ගේ ගුණවත්භාවයේ තේරුම් ගන්න නැති සමහර උදවිය. තමන්ට පෞද්ගලිකව ලැබෙන ලාභ ලෝභ ප්‍රයෝජනෙට අරගෙන කල්පනා කළා තමයි අද කාලේ ස්වාමින් වහන්සේලා පවා ඇසුරු කරන්නේ. දම්පැන් දෙන්නේ උනත් හුඟක් තැන්වල සරියුත් මහමුගලන් ආර්යයන් වහන්සේලාගේ ගුණ අරමුණු කරගෙන නෙමෙයි. හිතවත්කමට දම් බෙදනවා. තමන්ගේ පෞද්ගලිකත්වයේ මත ස්වාමින් වහන්සේලාට ආරාධනා කරනවා. හුඟක් තැන්වල පින් සිද්ධ වෙන දානයක් හැටියට නෙමෙයි. හිතවතුන් දෙන සාදයක් වගේ. සමහර තැන් හරි පුදුම විදිහට මේවා විනාශ වෙලා පරිහානියට පත් වීගෙන යන බව පේනවා. දරුවන්ට උනත් ස්වාමින් වහන්සේලා අඳුන්වලා දෙන්නේ සමහර දෙමව්පියෝ නම් වලින්, හිතවත්කම් වලින්, තමන්ට ලැබිච්ච උපකාර ගැන කිය. ඒක හරියට පව් සිද්ධ වෙන දෙයක් පින්නතුනි පරිස්සම් වෙන්න. හරියට පරිස්සම් වෙන්න. සවැත් නුවර පිරිසක් ලස්සන දානයක් ලෑස්ති කළා. ওই දානි පූජා කරන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නයේට. හුඟක් ධනෙ තියෙන සිටුවරයෙක් තමන්ට ලැබිච්ච වටිනා වස්ත්‍රයක් ගෙනල්ලා අර දායක පිරිසට දෙනවා මේක වටිනා චීවරයක් බවට පත් කරන්න. පත් කරලා සුදුසු නමකට පූජා කරන්න. හුඟක් දායකයන්ට ආසාවෙන් චීවරය සකස් කරනවා. වටිනා සලුවින් කාට පූජා කරන්නද? සාරිපුත්ත මහරහතන් වහන්සේට. සිවුර සකස් කරගෙන ඉන්න තැනට ආව තවත් දායක පිරිසක්. මේ සමාජය එහෙමනේ. එදත් එහෙමයි. ඒ දායකයන්ට ඇවිල්ලා අහනවා මේ වටිනා වස්ත්‍රයෙන් හදන චීවරය කා වෙනුවෙන්ද? සාරිපුත්ත ආර්යයන් වහන්සේ වෙනුවෙන්. අරගොල්ල කියනෝ නෑ. සාරිපුත්ත ආර්යයන් වහන්සේට මේ චීවරයේ පළක් නෑ. අපි මේක පූජා කරමු දෙව්දත් තෙරුන්ට. මොකද්ද හේතුව? හේතුව සරියුත් මහමුගලන් ආර්යයන් වහන්සේලා නිතර අපිට මුණ ගැහින්නේ නෑ. උන්වහන්සේලා ධර්මචාරිකාය වඩිනවා. බොහෝ විට කලාතුරකින් මුණ ගැහින්නේ. මුණ ගැහුණත් බිම් බලාගෙන ඉන්නේ. මූණ බලන්නේ, කතා කරන්නේ, hina වෙන්නේ, ගෙදරට වඩින්නේ. තියෙන දෙයක් බෙදා හදාගෙන වළඳන්නේ, අපේ දරුවෝ හුරතල් කරන්නේ. ওই වගේ දේවල් කියාගෙන ගියා. එහෙමද දෙව්දත් තෙරුන් අපේ දුකේදී අපි ළඟ ඉඳගෙන දුක් වෙනවා. අපේ සැපේදී අපි ළඟ ඉඳගෙන සතුටු වෙනවා. දරුවන්ට උනත් ආදරේ කතා බහ කරනවා, හිස අත ගන්නවා, වඩා ගන්නවා. ගෙදරට වැඩියාම තියෙන දෙයක් බෙදා හදාගෙන වළඳමු කියලා අපිත් එක්ක තියෙන දෙයක් කනවා. උන්වහන්සේ වළඳනවා. ඒ නිසා මේ දෙව්දත් තෙරුන් අපේ කෙනෙකුට මේක පූජා කරමු කියලා
ගුණවතුන්ගේ විරෝධී මැද දැන් මේ චීවරේ පූජා කළානේ දෙව්දත් තෙරුන්ට මොන ගුණයක්වත් නැති කෙනෙකුට භාග්‍යවතුන් වහන්සේට ද්වේෂ කරන කෙනෙකුට මේ චීවරේ පූජා කළා. උන්වහන්සේ සුදුසු දේ චීවරේ දරන්න සුදුසු නෑ. නුසුදුස්සෙකුටමයි කසාවත පිදුවේ. ඒ විතරක් නෙමෙයි. පින්තුනි දෙව්දත් තෙරුන් නොගැලපෙන බොහෝ දේවල් වලට මේ සිවුර ප්‍රයෝජනෙට ගත්තා. අපේ භාග්‍යවතුන් වහන්සේ එක්තරා කාලික චද්දන්ත කුලී මහ ඇතෙක් වෙලා මහවණේ හැසිරෙනවා. විශාල පර්වතයක් වගේ දැවැන්ත ඇත් රජෙක්. දහමේ උගන්වනවා පින්නතුනි මේ ඇත් රජුට දල 6ක් තියෙනවා. එක පැත්තක දල 3 බැගින් දෑලේ දල 6ක්. මහා වණේ ඇත් පන්තියක් වට කරගෙන මේ මහ ඇත ඇවිදින්නේ. දෙව්දත් තෙරුන් ඒ කාලේ මහ වැද්දෙක් මස් වැද්දෙක් කැලෑවේ. වැදි නායකයෙක්. දඩීමට කැලේ යන දවසක මේ මහ පර්වතයක් හෙල්ලෙනවා වගේ බලද්දී මහා චද්දන්ත ඇත් රජෙක් කැලේට වෙල හැංගිලා බලන් හිටියා. දල 6ක්. ලස්සන හක් ගෙඩියක් වගේ මුහුණ සුන්දරයි. අදාහ ගන්න බැරි මම කවදාවත් දැකලා නෑ මේ වගේ ඇත් රජෙක් කියලා. දෙව්දත් වැදි නායකයා කල්පනා කරනවා මේ දල කපාගත්තොත් අත ආයිත් මට ජීවිතේ දඩයන් කර කර මහ කැලේ දුක් විඳින්න දෙයක් නෑ. කොහොම හරි මේ දල කපා ගන්න බලන්න ඕනේ කියලා. මාස ගණන් කැලෑවේ හැංගි ඇත් රජු තනි වෙනතුරු ගමන් කරන කවදාවත් ඇතා තනි වුණේ නෑ. ඇත් පන්තිය වට කරගෙන යන්නේ. හැබැයි පුදුම දෙයක් දකින්නවා වැදි රජු. උදේම මේ ඇතා දැවැන්ත විලකට බැහැලා නාල ඇත් පන්තිය ඇත්තුත් එක්ක ඉස්සෙල්ලාම කරන්නේ මහවණේ පුංචි කඳු ගැටයක් මත පන්සලක් තියෙනවා කුටියක්. ඒ කුටියට යනවා. මුළු ශරීරයේම සීතල නිසා ඇඟ වහගත්ත ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා ඒ කුටියේ. ඇත් රජු එන හඬට උන්වහන්සේ දොරකඩ ළඟට එද්දී ඇත් රජු දන නමා හොඬ ඔසවලා අර ස්වාමීන් වහන්සේට හැමදාම වන්දනා කරනවා. ස්වාමීන් වහන්සේ ඇත්දල අතගාලා හිස අතගාලා ඇත් රජුට සෙත් පැතුවාමයි කෑම හොයාගෙන වණේට වදින්නේ. මේක වැදි රජු අල්ලගත්තා. දැන් තියෙන එකම දේ මේ ඇත්දල කපා ගන්න නම් එකම දෙයයි මට කරන්න තියෙන්නේ. පින්නතුනි අර ඇත් රජු වන්දනා කළේ නිකන් ස්වාමීන් වහන්සේ නමකට නෙමෙයි. ලෞතුරා බුදුවරු ලෝකෙ පහළ වෙන්නේ නැති අබුද්ධෝත්පාද කාලවල බුදුවරු නෑ. එවන් කාලයකේ කුටිය වැඩි හිටියේ පසේ බුදු කෙනෙක්. ඒ ගුණබර පසේ බුදුරජාණන් වහන්සේට තමයි ඇත් රජු වන්දනා කරන්නේ. හිස අත ගාන තුරු බලන් ඉන්නවා. ඒ සිවුරට කිට්ටු වෙලා ඉන්න බොහොම ආදරෙන්. ඒ ඇත් රජුට ඒ සිවුරේ පහස හරි පුදුම සෝයක්. මේ ඔක්කොම අල්ලගත්ත දෙව්දත් වැදි රජු මොකද කළේ? පසේ බුදුරජාණන් වහන්සේගේ කුටියෙන් සිවුරක් හොරකම් කළා. අරගෙන ගියා කැලෑවේ ඇතා යන මාර්ගයේ තැනකට. උදේ ඇත් රජු එන වෙලාව බලලා අර ස්වාමින් වහන්සේ වගේම හිසේ ඉඳන් ශරීරෙම වහගත්ත සිවුරෙන් ඇත් රජුට පේන්න ටිකක් ගහක් ළඟට වෙලා ඉන්නවා. සිවුර දැක්ක ගමන් ඇත් රජුට අර උතුම් ගෞරවය ඇති වෙනවා. ඒ තරමට සිවුරි ගෑවි කිට්ටුවෙන් ඉන්න ඇත් රජු හරි ආසයි. ඒ සිවුරේ පහස ඇත් රජුට සුවයක්. මේ ස්වාමින් වහන්සේ දැක්වහම ඇත් රජු රැවටුණා. කිට්ටු වුණා. හොඳින් සිවුරි ස්පර්ශ කළා. ස්වාමින් වහන්සේ ළඟ දන නමා වැඳගෙන ඉන්නවා. ඔළුවේ ඉඳන් මුළු ශරීරයම සිවුරෙන් වහගත් දෙව්දත් වැදි රජු විස කවාපු කියතක් හිමින් සිවුර හස්සෙන් අරගෙන දන නමා වැඳගෙන ඉන්න ඇත් රජුගේ දල කපන්න පටන් ගන්නවා. බෝසත් ඇතා හිතනවා අද මම අහු වුණා. අද මම රැවටුණා. මේක සංසාරේ පුරාම යන භයානක ගමනක මේ ජීවිතෙත් මම අහු වුණා කියලා. ඇද්දල කපන තැනින් ලේ වැක්කිරෙනවා. දරා ගන්න බැරි වේදනාවෙන් කඳුළු හලහලා
දරාගෙන වේදනාව ගිලගෙන හිටිය දල කපා ගන්නතුරු. පින්වතුනි සිවුරට මොආවී පෞකාර පුද්ගලයෙක් සිවුර දරාගෙන කළ අකටයුත්තක්. ඒ කළෙත් දෙව්දත් තෙරුන්. පැවිදි වෙන්න පෙර බෝසත් කාලේ පාරමිතා ලෝකයටත් බුදුරජාණන් වහන්සේට ද්වේෂ කළා. දැන් බලන්න මේ කරුණු සියල්ල අරමුණු කරගෙන බුදුරජාණන් වහන්සේ වදාළි ඉඳුරන් දමනය කරගත්තේ නැති උදවිය. ඉඳුරන් කියලා කියන්නේ මේ අපි නිරතුරු පිනවන ඇස. ඇසෙන් අරමුණු කරගන්න රූප සටහන්. අපි නිතර අහන කන, කනින් අරමුණු කරගන්න ශබ්ද, නාසයෙන් අරමුණු කරගන්න ගඳ සුවඳ, දිව අරමුණු කරන රස, ශාරීරියේ බලාපොරොත්තු වෙන ස්පර්ශය. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ ගොදුරු ඇස, කන, නාසය, දිව, ශරීරයට සොයමින් දිවිය පුරාම ඉඳුරන් පිනවන්න තමයි ලෝකයා පෙළ ගැහින්නේ. නොකරන දෙයක් නැහැ. කොයිතරම් ඉඳුරන් පිනවන්න උත්සාහ කළ තෘප්තියකුත් නැතිවීමකුත් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා ඉඳුරන් දමනය කළ නොකළ කෙනෙකුට මේ කසාවත සුදුසු නෑ. ඒ විතරක් නෙමෙයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා කෙලෙසුන්ගෙන් පිරිච්ච කෙනෙකුට රාගය, ද්වේෂය, මෝහය සංසාරේ පුරාවටම අපි අරගෙන යන ওই භයානක විපත් දැඩි ආසාවයි, වෛරයයි, මුලාවයි කියන සිටිවිලි තුන ලෝකයා මෙලෝ පරලෝ දෙලෝ පිරිහිමින් භවයේ පුරාම අරගෙන යනවා. ඒ කෙලෙසුන්ගෙන් පිරි කෙනෙකුට මේ කසාවත සුදුසු නෑ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ වගේමයි ඇත්ත කතා නොකරන කෙනෙකුට දහමේ උගන්වනවා පින්නතුනි කෙනෙක් බොරු කියන්න පුරුදු වුණොත් මේක මේ දරුවන්ට උනත් දෙමව්පියෝ කියලා දෙන්න ඕන දෙයක්. කෙනෙක් බොරුවට හුරු වුණොත් එහෙම මේ බොරු කියන කෙනාට මේ ලෝකේ කරන්න බැරි අකටයුත්තක් නැහැ, අපරාධයක් නැහැ. හරි පරිස්සම් වෙලා පුංචි කාලේ ඉඳලා දරුවන්ට සත්‍ය වචන කතා කරන අයුරුමයි උගන්වන්න ඕන. වැඩි හිටියොත් ගිහි පැවිදි අපි දෙපාර්ශ්වයමත් ඒක හිතන්න ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඇත්ත නොකියන, ඉඳුරන් දමනය නොකළ, කෙලෙසුන් දුරු නොකළ පෞකාර පුද්ගලයෙක් කිසිසේත් සුදුසු නැහැ කියලා කසාවත දරන්න. ඒකේ අදහස තමයි පින්වතුනි ගිහි සමාජය තුළ ඔබ ජීවත් වෙනකොට මේ කියන අකටයුතු වලින් බැහැර නොවී හිටි කෙනෙක් නම් මම ඔබෙන් අහනවා මොන ඇඳුමක් ඇඳත් එයා ඒ තනතුරට ඇඳුමට සුදුසුද කියලා. එහෙම නෑ. මේ ධම්සභා මණ්ඩපය තුල බුදුබණ අහද්දී සුදු අතින් සැරසී හරි සද්ධාව ඇති වෙන විදිහට අපේ ඇත්තෝ පින්කම් කරනවා. මේ ගැන නෙමෙයි මේ කියන්නේ. සමාජය තුල සුදු පිරිවට ඇඳගෙන ඉන්න බොහෝ දෙනෙක් ඒ සුදු ඇඳුමට සුදුසු තැනකදී ඉන්නේ කියන එක අපිට ආපහු හිතන්න වෙනවා පින්වතුනි. ඒ නිසා සුදුස්සෙක් බවට පත් වෙන්න තනතුරකට ආයතනික ප්‍රධානත්වයට, රටක නායකත්වයට, ප්‍රදේශයක නායකත්වයට, සමාජ නියෝජනයට මේ ඇඳුමින් උපමා කළේ ඒ තනතුර තත්වයේ තානාන්තරය දරන්න කෙනෙක් සුදුසු වෙන්න ඕන. ඒ සුදුසුකම් ගැන තමයි මේ කසාවත පිළිබඳව බුදුරජාණන් වහන්සේ කළ දේශනාව තුළ විද්‍යමාන වෙන්නේ. දැන් පින්නතුනි දේශනාව නිමා කරන්න ඕන නිසා තව කාරණයක් ගැන පින්නතුලගේ අවබෝධය ඇති වෙන්න ඕන ධර්මානුකූලව. ඕනම ගෙදරක්, ආයතනයක්, රටක්, පන්සලක් ඕනම තැනක් පිරිහිලා යන කරුණු කීපයක් බුදුරජාණන් වහන්සේ වදාළනි. එකක් තමයි කුල සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ වදාළේ හරි අපූර්ව දේශනාවක්. කුල සූත්‍රයේදී උන්වහන්සේ දේශනා කරනවා දි รา ගිය දෙයක් ප්‍රතිසංස්කරණය කරන්න හිතන්නේ නැති වෙච්ච දෙයක් උනේ මොකද්ද කියලා හොයන්නේ නැති, ආහාර පාන කෑම බීම තමන්ගේ පරිභෝජනීය වෙනුවෙන් හුඟක් දේවල් නාස්ති කරලා විහිදම් කරන, පිරිමහින් නැති, කිසිම ගුණයක් නැති පුද්ගලයෙක් ඔය කියන කරුණු ටික
තැනක ඇති වුණොත් ඒ තැන පිරිනවයි කියලා. බලන්න රටක් ආයතනයක් ඔබේ ගෙදර අපේ පන්සල මේ ඕනම තැනක් මොකද්ද වෙන්න ඕන? දි รา පත් වෙච්ච දේවල් හොයා ප්‍රතිසංස්කරණය කරලා ඒවා සකස් කර ගන්න ඕන. ඒක නොකරනව නම් එතන පිරිහිනවා. යමක් නැති වුණා නම් මොකද්ද උනේ කියලා හොයලා බලන්න. ඒක කමක් නැහැ කියලා හිතුවොත් හැමදාමත් එතනේ විදිහට පිරිහිලා යනවා. පරිභෝජනයේට නාස්ති කරන උදවියගේ ආයතන, ගෙවල් දොරවල් පිරිහිලා. දැන් බලන්න මේ යුගයේ අපි අමාරු වෙන්නේ පින්නතුනි ජීවත් වෙන්නේ. මේ රට ගොඩනගා ගන්න ඕන අපි. ඒකට ඔය හැම දිනාගෙම දායකත්වය ඕන. මම ඔබෙන් ඉල්ලන්නේ පරිස්සමින් අර පිරිමැස්වෙන් ජීවිතේ පරිහරණය කරන්න. මගුල් ගෙදරක් උත්සවයක් ගන්න, පින්කම් ගෙදරක් ගන්න, පිරිත් ගෙදරක් ගන්න, දන් ගෙදරක් ගන්න. ඒව අවසන් වුණාම ගේ පිටිපස්සට ගියාම දුක හිතෙනවා. ඉඳුල්පත් කඳු ගණන් ගොඩ ගහලා. මේ නාස්ති කරන්නේ දහස් ගණන් ලක්ෂ ගණන් මිනිස්සු බඩගින්නේ මැරෙන ලෝකෙක අපි මොනතරම් ආහාර පාන විනාශ කරන જાතියක්ද? පව් සිද්ධ වෙනවා. හාමුතේ කුසගින්නේ පාරක් ගානේ ඇවිදින බල්ලෝ බලල්ලෝ ලක්ෂ ගණන් මේ රටේ ඉන්නවා. එක පින්කම් ගෙදරක මගුල් ගෙදරක ගේ පිටිපස්සේ කාලේ ඉතුරු වෙච්ච ඉඳුල්පත් ගොඩවල් නාස්ති කරනවා. සසර ගමනේ නිවන් දකින්න පෙර මේ ජීවිතේ නිවා ගන්න. අවාසනාවන්ත අසත්පුරුෂයෙක් හැටියට මේ ජීවිතේ පිරිහෙන කෙනෙක් පරලෝ නිවන් දකින්නේ කොහොමද? නොලැබිච්ච පරලෝ නිවා ගන්න පෙර ලැබිච්ච මේ ජීවිතේ නිවා ගන්න පුළුවන් නම් ලෝතුරා බුදු කෙනෙක් ලෝකෙට මඟ පෙන්නවා. ඒ තමයි දි รา ගේ දේවල් ප්‍රතිසංස්කරණය කරගන්න බලන්න. නැති වෙච්ච දේවල් නැති වුණානේ කියලා බලන් ඉන්න එපා, හොයා ගන්න බලන්න. ආහාර පාන ඇඳුම් පැළඳුම් පරිභෝජනීයට අනවශ්‍ය වේදම් කරන එක නවත්තන්න. වටිනාම දේ තමයි හික්මීමක් නැති කෙනෙක් අධිපතිත්වයට පත් වුණොත් එතන විනාශයි කිව්වා. අර දෙව්දත් තෙරුන් වගේ. කෙලිස් බැහැර කරලා නෑ. ඇත්ත කතා කරන්නේ. ඉන්ද්‍රියන් দমনය කරගන්නේ නෑ. එවැනි කලබලකාරී අසත්පුරුෂයෙක් තැනක නායකත්වයකට පත් වුණොත් ඒ පවුලේ ආයතනයේ ගමේ රට විනාශ වෙනවා. කුල සූත්‍රය අපිට පෙන්වන්නේ යහපත් ජීවන රටාවක් නිර්මාණය කරගෙන ඊටාම ලස්සන ගුණබර ජීවිතයක් ගත කරන හැටි. මම ඊට වඩා මේ දේශනාව දීර්ඝ කරන්නේ නෑ. දෙව්දත් තෙරුන් අරමුණු කරගෙන භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ දෙසුම තුල පළවෙනි දේ තමයි අපිට දරා ගන්න බැරි ඔරොත්තු නොදෙන නොගැලපෙන දේවල් ගැන බලාපොරොත්තු තියාගන්න එපා. ඒව ගැන කලබල කරන්න, කුමන්ත්‍රණ කරන්න එපා. ඒක අපිට ඔරොත්තු දෙන්නේ නැහැ. ගෞතම සසුනේ සංඝ පිරිසේ නායකත්වයේ බලාපොරොත්තු වුණා දෙව්දත් තෙරුන්. කිසිදා Tamanට ඔරොත්තු නොදෙන දෙයක්. ඒ නොලැබීම තුල අනන්ත අකුසල් කරගන්න පෙළඹෙනවා. බුදුරජාණන් වහන්සේට අප්‍රමාණ කිට්ටුම දායකයෙක් වෙච්ච බිම්බිසාර මහරජුරු දෙව්දත් අජාසත් පුතුණුවන් යුදවල තාත්තා මැරුවේ. අජාසත් කුමරුගේ රජකමටත් වඩා දෙව්දත් තෙරුන්ට අවශ්‍යකම තිබුණ බුදුරජාණන් වහන්සේට අප්‍රමාණ කිට්ටුවෙන් උපස්ථාන කරන දායකයා විනාශ කරන්න. බිම්සර මහරජුරුව මරා දැම්මේ පුතා යුදවලා. බලන්න පවිටි මිනිසුන් තමන්ගේ ඉලක්ක සපුර ගන්න කොයිතරම් පෞල් බිඳවනවද, විනාශ කරනවද? ඒ වගේමයි නොගැලපෙන පුද්ගලයේ කහවත දරාගෙන කර අකටයුතු චද්දන්ත කොළේ මහ ඇතා මරා දමන්න ශරීරයේ වහගත්තේ චීවරයෙන්. ඒ වගේමයි අසත්පුරුෂ මිනිස්සු අර වටිනා වස්ත්‍රයෙන් මැසූ චීවරයේදී පිදුවේ කරුණු කාරණා නොදැන දෙව්දත් තෙරුන්ටයි. ගිහි පැවිදි දෙපාර්ශ්වයේම හිතන්න ඕන වෙලාවක්, හිතන්න ඕන කාරණයක් මේ දේශනාව තුල ගම්ම්‍ය වුණා. බුද්ධිමත්ව ජීවිතය ගැන හිතන්න, සංසුන් ජීවිතයක් ගෙවන්න, දහමට අනුකූල වෙන්න, පංචශීලයට අනුගත වෙන්න. කොරෝනා භයානක වසංගතයේ ලෝපුරා ආසාදිනී වෙමින් මිලියන ගණන් මිනිසුන් මෙරි යන ලෝක පුළුවන් තරම් ජීවිතය අනිත්‍ය සංඥාව වඩමින් ධර්ම මාර්ගයට අවතීර්ණ වෙමු. ඒ අදිෂ්ඨානයේ තුල ඔබ හැම දිනාම
මුළු මහත් රටම ලෝකයේම මේ විපතින් මිදේවා කියලා මේ පින්බර මොහොතේ ප්‍රාර්ථනා කරනවා. මීට වඩා දේශනාව දීර්ඝ කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ මොහොතේ නියමිත දායකත්ව සද්ධර්ම දේශනාවේ සදහැබර දායකත්වය කටුනායක සරත් මාවත පදිංචි පින්වත් ඇන්ටනි ද සිල්වා මහත්මාණන් සහ ජේ.එම්.එස්. මැණිකේ පින්වත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පින්වත් ප්‍රදීපා ප්‍රසාද් යන පුතුණවරුන් දෙපළත් පින්වත් නිරෝසී සහ ගයාත්‍රී යන ලේලිවරුන් දෙපළත් දයාබර මුණුපුරු මිනිපිරියන් හැම දෙනාගේමත් පින්බර දායකත්වයෙන් අද මේ දේශනාව පැවැත්වුවේ. දෙසැම්බර් 31 වෙනි දිනට 75 වෙනි ජන්මදිනයේ සමරන පින්වත් ඇන්ටනි ද සිල්වා පියාණන්ට තුනුරුවන් සතු අසීමිත සූවිසි ගුණ බලයෙන් ශ්‍රීමත් දන්ත ධාතුන් වහන්සේගේ ආනුභාවයෙන් මුළු ලෝකයටම සද්ධර්මී දායාද කළ පින්බෙලින් නිරෝගී භාවය දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ජනවාරි මාස 48 වෙනි විවාහ සංවත්සරයේ සමරන ඒ පින් නැති මව්පියෝ දෙපළ ඇන්ටනි ද සිල්වා සහ ජේ.එම්. මැණිකේ යන දෙමව්පියන් දෙදෙනාට නිරෝගී භාවයේ දීර්ඝායුෂ ලැබී මුළු දිව්‍ය පුරා සෙනෙහසින් ජීවත් වෙමින් ධර්ම මාර්ගයේ වඩා දෙදෙනාටම ඉක්මන් භවයකදී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියන පින්බර ප්‍රාර්ථනාවෙන් පුතාලා දෙන්නත් ලීලිලා දෙන්නත් මුණුබුරු මිනිබිරියොත් පවුලයත් අම්මා තාත්තා දෙන්නගේ විවාහ සංවත්සරයට ලබා දෙන්න ඒ වගේම තාත්තගේ උපන්දිනයට ලබා දෙන උදාර උතුම් උපන්දින හා සංවත්සර ත්‍යාගයේ ඒ උතුම් ආශිර්වාදයයි. ඒ දරුවන්ටත් පින් දෙනවා. මව්පියෝ දෙපළ වෙනුවෙන් කළ මේ උදාර සැනසිලිදායක පින්කම ගැන. පුණ්‍යානුමෝදනා කරනවා පරලෝ සැපත් ජේ.එම්. රම්මැණිකේ සිනිහිබර අම්මාට, ජේ.එම්. උකුබණ්ඩ අප්පුහාමි ආදරණීය පියාණන්ට, සයිමන් ද සිල්වා පියාණන්ට, මේරි මාග්‍රට් මෑණියන්ට, ජයසිංහ අයියාට, ජයවර්ධන අයියාට, කරුණාවති අක්කාට, සාත්වි පුතුණුවන් මේ සීලු දෙනාට පින් දෙනවා. අකල් මරණයකට ලක් වූ සුරංග පුතුණුවන් සාලුකා දියණිය ඇතුළු සියලුම මියගිය ඥාතීන්ටද පුණ්‍යානුමෝදනා කරනවා. බුද්ධ ශ්‍රාවක දෙවිවරු කොරෝනා භයානක වසංගතය ආසාදෙන වී මියගිය අපේ රටෙත් ලෝකෙත් සීලු දෙනා ඔබේ නමින් මියගිය සීලු දෙනා මේ ධර්ම ශ්‍රවණය කළ ශ්‍රාවක ඇත්තන්ගේ නමින් මියගිය සීලු දෙනාටත් පින් දෙනවා. බෞද්ධ සදහම් මාධ්‍ය ජාලය නිර්මාණය කොට ගෞතම සසුනේ උදාරම ධර්ම දානමේ පින්කම නිමවා අපවත් වී වදාළ පරම පූජනීය දරණාගම කුසල ධම්ම ස්වාමින් වහන්සේ ඇතුළු අපවත් වී වදාළ මහා සංඝරුවනටද පුණ්‍යානුමෝදනා කරනවා. බුදුබණ ඇසූ පින් බෙලින් හැමතෙම උතුම් නිවන් සුවයම සැලසේවා කියලා මේ මොහොතේ ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු මං පරන්ති. තිරුවනි ආශිර්වාදී ප්‍රාර්ථනා කරනවා. ප්‍රදීප් පුතා හා නිරෝෂී දුවගේ, ප්‍රසාද් පුතා සහ ගයාත්‍රී දියණියගේ පෞල් ජීවිතවලට තිරුවනි ආශිර්වාදී ලැබේවායි ප්‍රාර්ථනා කරමින් නෙත්මි, සමාධි, චේතිය, කේමිත, බ්‍රින්දි, බිනෝ, ජිතම් යන මුණුබුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු තෙරුවන් බලයෙන් සාර්ථක වේවායි සෙත් ප්‍රාර්ථනා කරන අතර මිහිරි දුව, මිනෝමා දුව ඇතුළු මෙම ධර්ම දේශනාවට සහභාගී වී සිටින සියලුම පින්වතුන්ට හා ධර්මදේශකයන්න් වහන්සේට, ඒ වගේම සහභාගී වීමට නොහැකි වූ සියලු පින්වතුන්ටද ආශිර්වාද කරනවා. රෝගීව සිටින මල්ලිකා මහත්මියට ආශිර්වාද කරනවා. දෙපළට නිරෝගී භාවයේ දීර්ඝායුෂ ලැබේවා. මෙම ධර්ම දේශනාව කළ පින්වත් ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම මහා සංඝ රත්නයට සෙත් පතනවා. බෞද්ධ මාධ්‍ය ජාලයේ සභාපති පූජනීය බොරලන්දියේ වජිරඥාන ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයට ආශිර්වාද කරනවා.
බුදුබණ ඇසූ ලක්වාසී ලෝවාසී හැම දිනාටම සිත් පතනවා හැමෝටම උතුම් ධර්මාවබෝධය ලැබේවා.